ඔබ දවසක් වේවා යාළුවනේ මගේ channel එකට මම ඕගොල්ලන්ව සාදරයෙන් පිළිගන්නවා. ටික කාලයකට පස්සේ මම නැවතත් වීඩියෝ එකක් කරන්න හිතුවා. මේ වීඩියෝ එක කලින් වීඩියෝ එකට සම්බන්ධ වෙනවා. මේ වීඩියෝ එකේදී මම ඇත්තටම කියලා දෙන්න යන්නේ දැන් වීසා ඉන්ටර්විව් එකට ඕගොල්ලෝ යනකොට එතන ඒ වීසා ඔෆිසර් අහන ප්‍රශ්න මොන වගේ ප්‍රශ්නද කියන එක තමයි මම අද ඕගොල්ලන්ට කියලා දෙන්නේ. ප්‍රධාන වශයෙන් ප්‍රශ්න 8ක් පමණ තියෙනවා. ඒගොල්ලෝ ඒ වීසා ඔෆිසර් අනුව වෙනස් වෙනවා. නමුත් ප්‍රධාන වශයෙන් ඒගොල්ලන්ට මේ ප්‍රශ්න 8 හරහා තමයි ඒගොල්ලෝ ප්‍රශ්න අහන්නේ. ඕගොල්ලන්ගේ දැන් ටුවරිස්ට් වීසා, බිස්නස් වීසා එකේ තියෙන යම් යම් දේවල් අනුව තව ඒ ප්‍රශ්න ව්‍යාප්ත වෙන්න පුළුවන් වෙනත් විදිහවලට. නමුත් ප්‍රධාන වශයෙන් ඒගොල්ලෝ මෙන්න මේ ප්‍රශ්න 8 තමයි අහන්නේ සහ ඒකට අනුබද්ධ දේවල් තමයි අහන්නේ. දැන් මේ ප්‍රධානම ප්‍රශ්නේ ඒගොල්ලෝ අහන්නේ may I see your passport? ඒ කියන්නේ ගුවන් ගමන් බලපත්‍රය. passport එක කියන්නේ ඔයගොල්ලෝ කවුරුත් දන්නවා ගුවන් ගමන් බලපත්‍රය. ඒක තමයි මුලින්මම ඒගොල්ලෝ අහන්නේ. දැන් එතකොට ඕගොල්ලෝ දැන් මෙතෙන්ට යනකොට ඕගොල්ලෝ චකිතයක් පොඩි නිකන් කලබලකාරී ගතියක් තියෙන්න පුළුවන්, බය වෙලා වගේ වෙන්න පුළුවන්. එහෙම වෙන්න එපා. තමුන් සාමාන්‍යයෙන් හිතට ධෛර්යය අරගෙන ඒ කවුන්ටර් එකට ගිහිල්ලා එයා ඉල්ලන දේ විතරක් ඒ අවස්ථාවේදී දෙන්න. ඒ කියන්නේ ඔයා ඔක්කොම දෙන්න එපා. ඔයාගෙන යන ෆයිල් එකේ තියෙනවා නම් තව එක ඔයාගේ සහතික, ඔයාගේ ඒ කියන්නේ එම්ප්ලොයර්ගේ ලෙටර් එක, අර DS 160 වගේ ඒ ෆෝම් ඒව දෙන්න එපා. එයා අහන එක පමණක් ඕගොල්ලෝ ඉදිරිපත් කරන්න. මොකද ඔයා වගේම තව කට්ටිය ඉන්නවනේ මේ ඉන්ටර්විව් එකට ඇවිල්ලා. එතකොට ඔයා එක එකව දෙනකොට අර වීසා ඔෆිසර් ටිකක් අපහසුතාවයට ලක් වෙන්න පුළුවන් මේ ඒවා ඉදිරිපත් කරනකොට. ඒ නිසා කලබල වෙන්න එපා. කෙලින්ම අයි කන්ටැක්ට් එක තියාගන්න. ඒ කියන්නේ ඒක අනිවාර්ය දෙයක්. වීසා ඔෆිසර් ඉන්නවනේ එයා එක කතා කරනකොට කෙලින්ම අයි කන්ටැක්ට් තියාගන්න. ඒ කියන්නේ මේ වෙන මේ දිහා බලන්න එපා. කෙලින්ම අයි කන්ටැක්ට් තියාගන්න මේ පුද්ගලයා එක්ක. මූණ බලලා කතා කරන්න. හරි, බය වෙන්න දෙයක් නැහැ. may I see your passport කිව්වහම ගුවන් ගමන් බලපත්‍රය ඉදිරිපත් කරන්න. මතක තියාගන්න මම අර මුලින් කලින් ක්ලිප් එකේ කිව්වා වගේම ඔයා බලන්න ඕනේ දෙයක් වැලිඩිටි එක. පාස්පෝර්ට් එක වැලිඩ්ද කියලා. පාස්පෝර්ට් එක අනිවාර්යයෙන්ම වැලිඩ් වෙන්න ඕනි. හරි, ඒක අනිවාර්යයි. මොකද ඒක වැලිඩ් නැත්නම් ඔයාව කෙලින්ම මේ ඉන්ටර්විව් එකේදී රිජෙක්ට් කරනවා. ඔයාට දෙන්නේ නැහැ වීසා එක. පාස්පෝර්ට් එක වැලිඩ් වෙන්න ඕනි. මං කිව්වා අඩුම ගානේ දැන් ඕගොල්ලෝ යනවා නම් ගමන, ඒ කියන්නේ හිතන්න දැන් ඒවා ට්‍රැවල් කරන යම් කාලයක් තියෙනවා නම් හිතන්න මේක තමයි ඒ ට්‍රැවල් පීරියඩ් එක. හරි, මේ ට්‍රැවල් පීරියඩ් එකේ ඉඳන් තව මාස 6ක්වත් ඔයාගේ පාස්පෝර්ට් එක වළංගු වෙන්න ඕනේ. අන්න ඒක මතක තියාගන්න. ඒ කියන්නේ හිතන්න ඔයා දැන් ට්‍රැවල් කරනවා අපි හිතමු මාර්තු 15 වෙනිදා. හරි, 2000 මේ උදාහරණයක් ගන්නෙ මාර්තු 15 වෙනිදා තමයි ඔයා ඇමරිකාවට යන්නේ. ඔයා ඔයාගේ වැඩේ කරගෙන හිතන්න ජූනි 15 වෙනිදා ආයි ලංකාවට එනවා. හරි, එතකොට මේ පාස්පෝර්ට් එක, ඔයාගේ පාස්පෝර්ට් එක අඩුම ගානේ මේ ජූලි 15 වෙනිදා 2021 ඉඳන් තව මාස 6ක් දක්වා වළංගුතාවයේ තියෙන්න ඕනි. අන්න ඒකයි මෙතන මේගොල්ලෝ ප්‍රධාන වශයෙන් බලන්නේ. ඒක තමයි පාස්පෝර්ට් එක වැලිඩ්ද කියන එක බලනවා. ඒ වගේම තව බලනවා පාස්පෝර්ට් එකේ දැන් ඔයාගේ රූපය තියෙනවා, ඔයාගේ date of birth, පාස්පෝර්ට් එක ඉෂුව කරලා තියෙන්නේ කවුද, පාස්පෝර්ට් එකේ තියෙන නම මොකක්ද. ඉතින් ඒ වගේ දේගොල්ලොත් ඒගොල්ලෝ බලනවා. නමුත් මේක ලොකු පොයින්ට් එකක්. පාස්පෝර්ට් එකේ වළංගුභාවයක් නැත්නම් ඔයාට ගමන යන්න බෑ. ඔයා ටිකට් නෙමෙයි ඔක්කොම තිබ්බත් පාස්පෝර්ට් එක වළංගු නැත්තම් යන්න බෑ. ඉතින් ඒක තමයි මුලින්මම ඇත්තට බලන්න ඕනි. ගමනක් යනවා නම් ඇමරිකාවට එනවා නම් බලන්න කවදද මං ඇමරිකාවට යන්නේ,
කවදද ඒ ගමන ඉවර කරලා ලංකාවට එන්නේ? ඒ ඉවර කරලා එන දවසේ ඉඳන් මාස 6ක් වෙනකන් ඒ වළංගුතාවයේ තියෙන්න ඕනේ પાස්පෝර්ට් එකේ. හරි. ඒකෝට මේක ප්‍රධාන ප්‍රශ්නයක්. ඒගොල්ලෝ මුලින්ම මහන ප්‍රශ්නය මේක වෙන්න පුළුවන් බොහෝ වෙලාවට වීසා ඔෆිස්. මතක තියාගන්න කලබල වෙන්න එපා. මූණ බලලා කතා කරන්න, අයි කන්ටැක්ට් එක තියාගන්න. ප්‍රියමනාප විදිහට ඒ පුද්ගලයා එක්ක කතා කරන්න. බය වෙන්න කිසිම අවශ්‍යතාවයක් නැහැ. එතකොට අපි දැන් බලමු මොකද්ද දෙවෙනි ප්‍රශ්නය කියලා. දෙවෙනි ප්‍රශ්නය ඇවිල්ලා බොහෝ වෙලාවට මේ වගේ එකක් තමයි අහන්නේ. How long do you intend to stay? ඒ කියන්නේ කොපමණ කාලයක් මේකෙන් අදහස් කරන්නේ දැන් ඇමරිකාවට ගිහිල්ලා කොපමණ කාලයක් ඉන්නද බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒක වෙනස් වෙන්න පුළුවන් නේ. ඒ පුද්ගලයා අනුව දැන් මේක මේ ස්ටුඩන්ට් වීසා එකක් නෙමෙයිනේ. ටුවරිස්ට් වීසා එකක්. හිතන්න මොකක් හරි මේ තමුන් ඒ කොහේ හරි දැන් නිව්යෝක් බලන්න යනවා. එතකොට තමුන්ට ඒ අදාළ කාලය කියන්න පුළුවන් 1 week සතියක් එහෙම නැත්නම් 2 weeks එහෙම කියන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට කියන්න පුළුවන් 1 month කියලා. එහෙම නැත්නම් 3 months. ඒ වගේ ඔයාට ඉදිරිපත් කරන්න පුළුවන්. ඒ ඔයාගේ ඒ යන ගමනට අදාළ කාලේ ඉදිරිපත් කරන්න. හිතන්න මෙඩිකල් ට්‍රීට්මන්ට් එකකට යන්නේ ඇමරිකාවට. එතකොට කියන්න පුළුවන් ડોක්ටර් බලලා මේ මෙඩිකල් ට්‍රීට්මන්ට් එක අරගෙන මාස 3මාරක් මට යනවා කියලා ඒක කියන්න පුළුවන්. ඔයා කවුරු හරි වාගේ යාළුවෙක්ගේ ඒ විශ්වවිද්‍යාලයක ඉන්න කෙනෙක් එයා ග්‍රැජුවේෂන් එකකට යනවා. එතකොට කියන්න පුළුවන් මම සතියයි ඉන්නේ. සතියෙන් පස්සේ ටක් ගාලා එනවා. එහෙම නැත්නම් ඔයා බිස්නස් ට්‍රිප් එකකට යන්නේ. කවුරු හරි මේ බිස්නස් කරන කෙනෙක් ඉන්නවා. ආගේ පාර්ට්නර් කෙනෙක්. ඒ මීටින් එකකට යන්නේ. මම සතියකින් ඒ වැඩේ කරලා එනවා. මම මේ නිව්යෝක් බලන්න යනවා. මම ඇමරිකාවේ ග්‍රෑන්ඩ් කැනියන් එක බලන්න යනවා. මට මේ මාසයක් විතර යනවා. මගේ ඒ සංචාරය ඉවර කරලා එන්න. ඒ වගේ ඒ අදාළ කාලය කියන්නේ. එතකොට මෙන්න මෙතෙන්දී තව වැදගත් වෙන දෙයක් තමයි තමුන් රිටර්න් ටිකට් එක. ඒ කියන්නේ දැන් එයා ටිකට් එක තියෙනවනේ. එයා ටිකට් එකේ රිටර්න් ටිකට් එක. රිටර්න් ටිකට් එක අරගෙන තියෙනකොට මේක තවත් පහදිලි වෙනවනේ. මොකෝ රිටර්න් ටිකට් එකේ තියෙනවනේ ඇමරිකාවේ ඉඳන් නැවතත් ශ්‍රී ලංකාවට කවදද එන්නේ කියන එක ඒ රිටර්න් ටිකට් එකේ තියෙනවනේ. එතකොට ඒකත් ඔයාලට ඉදිරිපත් කරන්න පුළුවන්. එහෙම නැත්නම් අපි මේකට කියනවා ටිකට් එක නැති වෙන්න පුළුවන් සමහරවිට ඔයා අරගෙන අයිටනරි කියලා තියෙන්නේ. ඒ කියන්නේ ඔයාගේ ට්‍රැවල් ඒජන්ට් හරහා අයිටනරි එක ගන්නත් පුළුවන්. අයිටනරි එකේ තියෙනවා රිටර්න් පාර්ට් එක කොහොමද ඇමරිකාවේ ඉඳන් ලංකාවට එන ගමන කවදද තියෙන්නේ, මොකද්ද ප්ලේන් එක, කොහාටද කොතනින් කොහාටද කෙලිම ඩිරෙක්ට් ෆ්ලයිට් නැහැනේ ඇමරිකාවේ ඉඳන් ලංකාවට. එතකොට සමහරවිට ඇමරිකාවේ ඉඳන් එංගලන්තයට ගිහිල්ලා ලංකාවට එනවා, ඇමරිකාවේ ඉඳන් දුබායි වලට ගිහිල්ලා ලංකාවට එනවා. අන්න ඒ වගේ ඒක ඒ රිටර්න් ටිකට් එක එහෙම නැත්නම් අයිටනරි එක පෙන්නලත් මේක තහවුරු කරන්න පුළුවන්. මෙන්න මෙච්චරයි මං ඉන්නේ. එතකොට ඒක අර ඊටාම කෙටියෙන් සරලව විස්තර කරන්න වැල්වට අරන් කියන්න යන්න එපා. එතකොට ඒ පුද්ගලයාත් අපහසුතාවයට ලක් වෙනවා. එයාටත් ප්‍රශ්න එනවා මොකද මෙයා කියවන්නේ කියලා. ටක් ගාලා අහපු ප්‍රශ්නෙට කොච්චර කාලයකට යන්නේ? 1 month, 2 weeks, 1 week. අන්න එහෙම කියන්න දෙන්නේ. කෙටි මූණ බලලා කිසි බයක් නැතුව කියන්න කෙලින්ම ඒ අහන ප්‍රශ්නෙට ඒ උත්තරේ දෙන්නේ. එතකොට එතන කිසිම ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. හරි? එතකොට මේක තමයි බොහෝ වෙලාවට දෙවෙනියට අහන ප්‍රශ්නය මෙන්න මේක. How long do you intend to stay කියන එක. දැන් අපි බලමු මොකද්ද තුන්වෙනි ප්‍රශ්නය ඒ වීසා ඔෆිසර් ඔයාගෙන් අහන. What is the purpose of your visit? මෙන්න මේක තමයි ඉතින් ටිකක් මෙතන යම් පැහැදිලි කිරීමක් කරන්න වෙනවා. මොන කාර්යයක් සඳහාද මේ ඇමරිකාවට යන්නේ කියන එක. ඉතින් හිතන්න දැන් ඇත්තටම මෙඩිකල් ට්‍රීට්මන්ට් වගේ දෙයකට නේ ඉතින් මෙඩිකල් ට්‍රීට්මන්ට් කියලා කියන්න පුළුවන් නේ. මෙඩිකල් ට්‍රීට්මන්ට් එකකට තමයි ඇමරිකාවට යන්නේ. එතකොට ඔයාට පුළුවන් මේ ડોක්ටර්ගේ නෝට්ස් පෙන්වන්න. ડોක්ටර් නෝට්ස් ඊට පස්සේ ඒ හොස්පිටල් එකේ ඒ ට්‍රීට්මන්ට් කරන දවස් ඩේට්ස්
dates for the treatment ඒ වගේ ඔයාට ඒවා ඉදිරිපත් කරන්න පුළුවන්. ඒ කරුණු කාරණා ඒවා එතකොට පැහැදිලිව ඇතුව ඒවා ඉදිරිපත් කරාම එතකොට පේනවා වීසා ඔෆිසර් හරි මේ ට්‍රීට්මන්ට් එක තියෙන්නේ මෙන්න මේ දවසේ. මෙයා රිටර්න් ටිකට් එක මේ දවසේ අරගෙන තියෙනවා. එතකොට කිසි ගැටලුවක් නැහැ. එතකොට එහෙම පෙන්වන්න පුළුවන්. ඊට පස්සේ ඔයාට කියන්න පුළුවන් මම යන්නේ මේ travel එකකට. ඒ කියන්නේ නිකන් travel කරන්න ටුවරිස්ට් කෙනෙක් හැටියට යනකොට ඉතින් එතකොට කියන්න පුළුවන් මේ බලන්න මම නිව්යෝක් යනවා ඊට පස්සේ මේ අර ග්‍රෑන්ඩ් කැනියන් වගේ ඒවා බලන්න යනවා කියලා අන්න එහෙම ඒව පිළිබඳ විස්තරයක් සමහරලාට ඔයා ඒවයි දැන් ඔන්ලයින් බුක් කරන්න පුළුවන් එක ඒවා දැන් ඒ පැතිවල හිට තියෙනවා නම් හොටෙල් එකක්. හිතන්න දැන් ඔයා නිව්යෝක් වල හොටෙල් එකක නැවතිලා ඊට පස්සේ එතන මොකක් හරි රෙස්ටුරන්ට් එකකින් ඒව මොනවා හරි බුකින් කරන්න පුළුවන් නම් අන්නේ බුකින් ඩීටේල්ස් පෙන්වන්නත් පුළුවන්. බුකින් ඩීටේල්ස් පවා ඔයාට පෙන්වන්න පුළුවන් මේ මෙතෙන්ට මං යනවා ඊට පස්සේ අතන්ට යනවා එතනින් මෙතෙන්ට යනවා මං ටිකට් එකක් කරන් තිනවා ට්‍රේන් එකේ යන්න. ඒව ඔක්කොම පෙන්වන්න පුළුවන් ඒ travel and tourist කෙනෙක් හැටියට යනවා නම්. ඊට පස්සේ තව සමහර අවස්ථාවල තියෙනවනේ එක කොන්ෆරන්ස් වලට යන කට්ටිය කොන්ෆරන්ස් එහෙම නැත්නම් වර්ක්ෂොප් ඒ වගේ කෙටි කාලීන ඒ කියන්නේ ඊටාම සුළු කෙටි කාලීන පාඨමාලා වලට යනවා. දැන් ලයන්ස් ක්ලබ් එකේ එහෙම තියෙනවනේ ලයන්ස් ක්ලබ් කියලා ඕගොල්ලෝ අහලා ඇති. ඒ ලයන්ස් ක්ලබ් එකේ කොන්ෆරන්ස් තියෙනවා ඇමරිකාවේ සමහර වෙලාවට. ඒතකොට ඒ වගේ කොන්ෆරන්ස් එකකට යනවා වර්ක්ෂොප් තියෙනවා සමහරලාට තමුන් හිතන්න විශ්වවිද්‍යාලයක උගන්වන ආචාර්යවරයෙක් එහෙම නැත්නම් ස්ටුඩන්ට් කෙනෙක් වෙන්න පුළුවන්. එතකොට සමර් ස්කූල් ඒ වගේ මේ සමර් ස්කූල්ස් තියෙනවා. මේ ඒවට සහභාගී වෙන්න පුළුවන්. එතකොට ඒවට යනකොට අන්නේ ඒවයි කරුණු ඉදිරිපත් කරන්න ඕනි. ඒ කියන්නේ ඒක ඉන්විටේෂන් එකක් තියෙනවා නම් ඒ කොන්ෆරන්ස් එකට ඉන්විටේෂන් එකක් තියෙනවනේ ඒක ඉදිරිපත් කරන්න පුළුවන් මේ සමර් ස්කූල් එකට ඒ letter of acceptance අන්නේ වගේ දේවල් ඉදිරිපත් කරන්න පුළුවන්. එතකොට එතනත් තහවුරු වෙනවා මේ යන purpose එක මෙන්න මේකයි. එතකොට දැන් මේක ඇත්තටම දැන් මේ documents එයා ඉල්ලනවා. එයා මොකක්වත් ඉල්ලනකන් දෙන්න එපා. මොකද ප්‍රධාන දේ එයා එතන අපහසුතාවට ලක් වෙනවා. අපි බලන්න ඕනේ මේ මිනිස්සයව ෂේප් එකේ තියාගන්න. එතකොට එයා ප්‍රශ්නයක් කරනවා what is the purpose of your visit? I am going for medical treatment. I am going to travel around USA. I am going for a conference. I am going to participate in a summer school. I am going to a wedding of one of my friends. අන්නේ වගේ ඒ අදාළදී ඒතෙන්දි කියන්න. කිව්වට පස්සේ දැන් මේ තුන්වෙනි ප්‍රශ්නෙට අදාළව එයා අහන්න පුළුවන්. හරි. ඔයා මෙඩිකල් ට්‍රීට්මන්ට් එකට යනවා. මට පෙන්වන්න ඔයාගේ ඒ ડોක්ටර්ගේ නෝට් එක. මට පෙන්වන්න ඔයා දැන් ඒ ස්පිරිතාලේ මේ ට්‍රීට්මන්ට් එක ගන්න තැන මොන හරි වට දීලා තියෙනවද? ඒ ට්‍රීට්මන්ට් එක මෙන්න මේ දවසට කරනවා කියලා. ඔයා ට්‍රැවල් කරන කෙනෙක් නම් ඔයා දැන් නිව්යෝක් නම් යන්නේ නිව්යෝක් වල හොටෙල් එකක් බුක් කරාද? එතකොට මේ ට්‍රේන් එක බුක් කරාද කැලිෆෝනියා වලට යන්න? අන්න ඒ වගේ දේවල් අහන්න පුළුවන්. මොකද අද ඔන්ලයින් ඔක්කොම කරන්න පුළුවන්. එතකොට ඕගලන්ට ක්‍රෙඩිට් කාඩ් එකෙන් බුක් කරලා ඒවයි print out අරගෙන තියාගන්න පුළුවන්. දැන් ලයන්ස් ක්ලබ් එකේ කොන්ෆරන්ස් එකට යනවනේ. ඒ ලයන්ස් ක්ලබ් එකෙන් ඉෂුව කරනවනේ ලෙටර් එකක් ඉන්විටේෂන් එකක්. මෙන්න මෙයා මෙම්බර් කෙනෙක්. මෙයා මේකට සහභාගී වෙනවා. මේ වර්ක්ෂොප් එකකට යනවනේ. මෙන්න මේ දින 3 මේ සම්මන්ත්‍රණයට මේ පාඨමාලාවට මෙයා සහභාගී වෙනවා කියලා වගේ නම දාලා ඒගොල්ලෝ ඉදිරිපත් කරනවා ලෙටර් එකක්. letter of acceptance, letter of invitation. ඒක ටක් ගාලා එතෙන්දී එයා ඔයාගේ යන ගමන තහවුරු කරන්න කරුණු කාරණා ඉල්ලුවාම ඒව ඒ අනුව ඉදිරිපත් කරන්න. දැන් සමහර වෙලාවට දැන් ඔයා මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. එතනත් පොඩ්ඩක් මේ ඉම්පෝටන්ට් කියලා මම ඒක කියන්නම්. මේ එතන දෙයක් වෙන්න පුළුවන් මේ ෆැමිලි. ඔයා කියන්නේ මේ ෆැමිලි විසිට් ෆැමිලි. ඔයා කිව්වොත් මෙන්න මෙහෙම විසිට් මයි ෆැමිලි. එහෙම කිව්වොත් එතකොට ඒගොල්ලෝ පොඩ්ඩක් කලබල වෙනවා. මොකද හරි දැන් මේ ෆැමිලි එක විසිට් කරන්න නම් යන්නේ මේ මිනිස්සයා නවතීද ගිහිල්ලා ඇමරිකාවේ
ෆැමිලි එක කියන්නේ කවුද? අම්මද, තාත්තද, අයියද, අක්කද, මල්ලිද, නැන්දද? ඔය වගේ එතකොට අන්න එතෙන්දී ඔයාලට පොඩ්ඩක් පරීක්ෂාකාරී වෙන්න ඕනේ. මේ හිතන්න මම ෆැමිලි එක විසිට් කරන්න යනවා. එහෙම කිව්වහම ඒගොල්ලෝ බලනවා මෙයාගේ ෆැමිලි එකක් ඇමරිකාවේ ඉන්නවා නම් එහෙනම් මේ පුද්ගලයා නවතින්න බලාගෙන වෙන්න පුළුවන් යන්නේ අපි තව කරුණු කාරණා හොයන්න ඕනි කියලා. අන්න එතෙන්දී පොඩ්ඩක් වැඩේ දිග්ගැස්සෙන්න පුළුවන්. පොඩ්ඩක් එතන කල්පනාකාරී වෙන්න ඕනි. මෙන්න මේ වගේ දෙයක් කියන්න වෙනවා නම් ඔයා ඒකට උත්තර හදාගෙන තියෙන්න ඕනි. මම මගේ ෆැමිලි එක බලන්න යනවා කියලා කිව්වොත් ඒගොල්ලෝ කල්පනා කරන්නේ මෙයා නවතින්නද යන්නේ කියන එක තමයි ඒගොල්ලෝ දැනගන්න ඕනේ. එතකොට අන්න එතන පොඩ්ඩක් ඕගොල්ලෝ වග බලා ගන්න ඕනි. එහෙම දෙයක් නම් ඇත්තටම යන්නේ එතන පොඩි ගැටලු සහගත තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. මෙන්න මේ වගේ එකකට යනවා නම් ඒක කිසි ගැටලුවක් වෙන්නේ නැහැ. ඔයාලට විස්තර ඇතුව ඉදිරිපත් කරන්න පුළුවන් ඒ යන හේතු මොකටද කියලා. ඉතින් ඔන්න ඕක තමයි තුන්වෙනි ප්‍රශ්නය. What is the purpose of your visit? ඉතින් ඒකටත් ඊටාම කෙටියෙන් පැහැදිලිව උත්තරේ දෙන්න. ඔයා හයියෙන් කියවගෙන යන්නත් එපා. ඒ ඔෆිස් එකට තේරෙන විදිහට ලස්සනට පැහැදිලිව ඒක කියන්න. කිව්වට පස්සේ ඒ ප්‍රශ්නයට අදාළ මොනවා හරි එයාගේ තියෙනවා නම් ඊට පසු අහන ප්‍රශ්න. එතකොට ඒ තුන්වෙනි ප්‍රශ්නයට අදාළව තමයි ඒව යන්නේ. එතකොට ඒක කියන්න. ඒවත් කෙටියෙන් සැකවින් පැහැදිලි කරන්න. මෙන්න මේක මේ ඔයා ෆැමිලි එක විසිට් කරන්න යනවා කිව්වොත් අන්න එතන පොඩ්ඩක් මතක තියාගන්න. එතන ගැටලු සහගත තත්වයක් ඇති වෙන්න පුළුවන්. මොකද ඒගොල්ලෝ හිතන්න පුළුවන් ඔයා යන්නේ ඇත්තටම නවතින්න බලාගෙන ඔයාගේ නෑදෑයොත් ඉන්නවා, අයියලා අක්කලාත් ඉන්නවා කියලා. අන්න එතන පොඩ්ඩක් පරීක්ෂාකාරී වෙන්න කියන එක තමයි මට කියන්න තියෙන්නේ. හතරවෙනි ප්‍රශ්නය හැටියට ඒගොල්ලෝ බොහෝ වෙලාවට අහන්න පුළුවන් මෙන්න මේ වගේ ප්‍රශ්නයක්. What do you do කියලා. ඒ කියන්නේ what do you do for your work? ඔයා රැකියාවක් හැටියට මොකද්ද කරන්නේ? ඔයාගේ වෘත්තිය මොකක්ද කියන එක තමයි එතෙන්දී ඒගොල්ලෝ අහන්නේ. එතකොට ඒ සම්බන්ධයෙන් කෙටියෙන් ඕගොල්ලෝ පවසන්න ඕනේ. දැන් හිතන්න ඔයා ගුරුවරයෙක් නම් I'm a teacher. එහෙම නැත්නම් ඔයා බිස්නස් කරන කෙනෙක් විසිට් එකකට යනවා ඇමරිකාවේ නිකන් ටුවරිස්ට් කෙනෙක් හැටියට. ඒකට I'm a businessman කියලා කියන්න පුළුවන්. ස්ටුඩන්ට් කෙනෙක් නම් වර්ක්ෂොප් එකකට යන. එතකොට ඒ වගේ අවස්ථාවක ඔයාට කියන්න පුළුවන් මම ස්ටුඩන්ට් කෙනෙක්. මම මේ වර්ක්ෂොප් එකකට යන්නේ කියලා ඒ විදිහට කියන්න පුළුවන්. එහෙම නැත්නම් සමර් ස්කූල් ඒ වගේ දෙයකට අර කෙටි කාලේ ඉන්න මං කිව්වේ මේ ප්‍රෝග්‍රෑම් තියෙනවා කියලා. අන්න ඒ වගේ එකකට සහභාගී වෙන එක්කෙනෙක් කියලා කියන්න පුළුවන්. එතකොට එහෙම හිතන්න දැන් ස්ටුඩන්ට් කෙනෙක් කියලා කිව්වා කියලා. එතකොට ඔයාගෙන් ඊට පස්සේ ඒගොල්ලෝ ඉල්ලන්න පුළුවන් එහෙනම් ඔයාගේ මේ ස්කූල් රෙකෝඩ් එකක් දෙන්න. ස්කූල් රෙකෝඩ්. ඒ කියන්නේ පාසලේ වාර්තාව. එහෙම නැත්නම් හිතන්න ඔයා විශ්වවිද්‍යාලයක ස්ටුඩන්ට් කෙනෙක් නම් ඒ යුනිවර්සිටි රෙකෝඩ් එකක්. ඒ කියන්නේ යුනිවර්සිටි දැන් තියෙනවානේ ID කාඩ් එකක්. අන්න ඒ වගේ කාඩ් එකක්. හරි සමහර වෙලාවට මෙන්න මේ වගේ අවස්ථාවක මේ letter from the school කියන එකත් වැදගත් වෙන්න පුළුවන්. මේ මෙතන letter from the school or university stating that you are a full-time student. මං FT කියලා දාන්නේ full time student කියන එක තමයි එතන දාන්නේ. එතකොට අන්න ඒ වගේ දෙයක්. හැබැයි ඒකත් මතක තියාගන්න ඒක ලෑස්ති කරගෙන යන්න අර ඔෆිසේ ඉල්ලුවොත් විතරක් දෙන්න. ඒ කියන්නේ එයා ඉල්ලන්නේ නැති කිසිම දෙයක් නිකන් දීලා එයාව අපහසුතාවයට පත් කරන්න හරි එයාට නිකන් නැති අදහස් ඇති කරන විදිහේ වැඩක් කරන්න එපා. ස්ටුඩන්ට් කෙනෙක් මම මෙන්න මේ වර්ක්ෂොප් එකට යන්න මම ස්ටුඩන්ට් කෙනෙක් කියන එකෙන් තමයි පටන් ගන්න ඕනේ. එතකොට එයා අහන්න පුළුවන් හරි මොකක්ද ඔයාගේ වාර්තාවක් දෙන්න ඔයා යන ඉස්කෝලේ මොකක්ද ඔයා යන විශ්වවිද්‍යාලේ මොකක්ද එතන ලෙටර් එකක් තියෙනවද එතන ප්‍රින්සිපල්ගෙන් හරි අධ්‍යයනාංශ ප්‍රධානියාගෙන් අන්න ඒ වගේ දෙයක් අහන්න පුළුවන්. එතකොට ඒව ලෑස්ති කරගෙන තියාගන්න අවශ්‍ය වුණොත් ඉදිරිපත් කරන්න. එතකොට ඔයා බිස්නස්මන් කෙනෙක්
ඔයා බිස්නස්මන් කෙනෙක් නම් එතකොට ඔයාගේ එයා අහන්න පුළුවන් මේ ට්‍රැවල් එකකට යන්න ටුවරිස්ට් කෙනෙක් හැටියට ටුවරිස්ට් ට්‍රැවල් කරනවා ඇමරිකාවේ ඒ වගේ එකක්. එතකොට ඔයාගේ බිස්නස් එක ගැන ඩීටේල්ස් සමහරලාට බිස්නස් එක ලියාපදිංචි කරපු ඒ ඩොකියුමන්ට්ස් ඒවා නිකන් ගෙනියන්න සමහරලාට ඒවා ඇහුවොත් ඉදිරිපත් කරන්න. Documents relating to your business. අන්නේ ඒ වගේ එතන එහෙම දේවල් ගෙනියන. ඒ කියන්නේ මේ හරියටම කොහෙවත් සඳහන් වෙලා නැහැ. ඔයා බිස්නස් කරන කෙනෙක් ඔයා ටුවරිස්ට් මේකකට යනවා නම් මෙන්න මේ ටික ගෙනියන්න ඕනි කියලා එතන කොහෙවත් සඳහනක් නැහැ හරියටම. ඒ කියන්නේ මේවා අර ඒ වීසා ඔෆිසර්ගේ ඩිස්ක්‍රිෂන් එක යටතේ තමයි ඔක්කොම සිද්ධ වෙන්නේ. සමහරවිට මේ මිනිස්සයා මූණ බලලා කියලා ටක් ගාලා දෙන්න පුළුවන්. ඔයාට මේ වීසා එක අප්‍රූව් කරන්න පුළුවන්. එහෙම නැත්නම් ගොඩක් එයා ප්‍රශ්න අහන්න පුළුවන්. ඉතින් මේ වගේ අවස්ථාවක අපි කියන්නේ සිංහලෙන් ලක් එක තියෙනවා කිය අන්නේ ලක් එකත් මෙතෙන්ද බලපාන්න පුළුවන්. ඊට පස්සේ දැන් ඔයා නෝමල් වර්කර් කෙනෙක් නම් ඔයා කොහේ හරි වර්කින් කරනවා හිතන්න නිකන් වර්ක් කරන කෙනෙක් කියලා. එතකොට ඔයා කියන්න ඕනේ වැඩ කරන තැන කියපුවාම ඉතින් එතකොට ඒගොල්ලෝ අහන්න පුළුවන් letter from the employer. අන්න ඒ වගේ එකක් ඉල්ලන්න පුළුවන්. නැවතත් මං කියන්නේ ඉල්ලුවොත් විතරක් ඉදිරිපත් කරන්න. හරි? letter from the employer වගේ එකක් අහන්න පුළුවන්. දැන් තව අවස්ථාවක් තියෙනවා ඔයා unemployed. එහෙම කියන්නේ not working. ඒ කියන්නේ කිසිම රැකියාවක් කරන්නේ නැහැ. අපි ඒකට කියනවා unemployed. ඒ වගේ අවස්ථාවක තමුන් කියන්න ඕනි මම මේ ඇත්තටම රැකියාවක් කරන්නේ නැහැ. මම හවුස් වයිෆ් කෙනෙක්. එහෙම නැත්නම් මම මේ ජොබ් එකකට ඇප්ලයි කරලා තියෙන්නේ. මම කලින් ජොබ් එකක් කරා. ජොබ් එකකට ඇප්ලයි කරලා තියෙන්නේ. මේ අර ඒ බ්‍රේක් එකේදී මම මේ විසිට් එකකට යනවා ඇමරිකාවට. එන්නේ එහෙම දෙයක් කියන්න පුළුවන්. ඒ බ්‍රේක් එකේදී මේ මගේ යාළුවෙක් මාව ස්පොන්සර් කරනවා මේ විසිට් එකකට යන්න. මම යනවා. එහෙම නැත්නම් මගේ දන්නේ කෙනෙක්ගේ ග්‍රැජුවේෂන් එකක් තියෙනවා. එයාගේ වෙඩින් එක තියෙනවා. එයා මේ බලන්න ඔක්කොම මට එවලා තියෙනවා මේ ටිකට් එක ඔක්කොම එවලා තියෙනවා. මම මේ විසිට් එකකට යනවා. මම මේ අවස්ථාවේ රස්සාවක් කරන්නේ නැහැ. මම කලින් රස්සාවක් කරා. මේ රස්සාවල වලට ඇප්ලිකේෂන්ස් දානවා. මේ අවස්ථාවේ අලුත් ජොබ් එකක් හොයන්න බලාපොරොත්තු වෙනවා. එතකොට ඒ වගේ දෙයක් කියන්න. එතකොට ආ කියන්නේ between jobs කියලා. between jobs ඒ කියන්නේ තමුන් ජොබ් එක කලින් ජොබ් එක නැහැ තව ජොබ් එකක් හොයනවා. එතකොට between jobs කියලා කියන්න පුළුවන්. එහෙම නැත්නම් housewife කෙනෙක් කියලා කියන්න පුළුවන්. එතකොට සමහරවිට තමුන්ට ඉදිරිපත් කරන්න වෙයි තමුන්ගේ ස්වාමි පුරුෂයාගේ එහෙම නැත්නම් spouse ගේ ඒ කියන්නේ financial details ඉදිරිපත් කරන්න වෙයි. කොහොමද දැන් housewife කෙනෙක් මේවා යන්නේ කොහොමද මේවට සල්ලි කොහෙන්ද කවුරු හරි දෙනවනේ. එතකොට අන්නේ ඒව ඉදිරිපත් කරන්න ඕනි. ඒවත් අර ඒ වීසා ඔෆිස් තමයි ඒව තීරණය කරන්නේ. එයා තමයි අහන්නේ හරි දැන් ඔයා හවුස් වයිෆ් කෙනෙක්. එතකොට ඔයා කොහොමද මේව කරන්නේ? එතකොට ඔයා ලෑස්ති වෙලා ඉන්න ඕනි. ලෑස්ති වෙලා ඉන්න ඕනි රයිට්. මෙන්න මේ මගේ හස්බන්ඩ් තමයි මේවා ඉදිරිපත් කරන්නේ. මේ ඔක්කොම මුදල් වියදම් කරන්නේ හස්බන්ඩ්. හිම නැත්තම් මගේ ඇමරිකාවේ ඉන්න අයියා. එයා තමයි මාව මේ පොඩි විසිට් එකකට ගෙන්න ගන්නේ. අන්න ඒ වගේ ඒවා අර සාමාන්‍ය දැනුම ආශ්‍රයෙන් ඒ කරුණු කාරණා තමුන්ට තේරුම් ගන්න පුළුවන් වෙනවා. මම මෙතන දෙන අදහස් වලින් ඕගලන්ට තවත් අර ඒව මොනවද කියන එක අවබෝධ කරගන්න පුළුවන්. හරි? ඉතින් අර දැන් මෙතෙන්දි මම කිසිම ජොබ් එකක් කරන්නේ නැහැ. මම මේ ඇමරිකාවට යන්න ආසයි. ඇමරිකාවේ හොඳට ජොබ්ස් තියෙනවා කියලා අන්නේ එහෙම කියන්න හදන්න එපා. ඒ වගේ ඇමරිකාවේ හොඳට සල්ලි හම්බ කරන්න පුළුවන්. එහෙම අදහසක් වීසා ඔෆිසෙට දුන්නොත් අනිවාර්යයෙන් මෙයාට තේරෙනවා මෙයා මේ ටුවරිස්ට් වීසා එකක් අරගෙන යන්නේ ඇමරිකාවේ නැවතිලා ජොබ් එකක් කරන්න හොරෙන් වැඩ කරලා සල්ලි හොයන්න අන්න ඒ වගේ අදහසක් එනවා. ඉතින් ඒ වගේ දේවල් කියන්නත් එපා. දැන් මෙතන තව එකක් තියෙන දැන් හිතන්න ඔයා ස්ටුඩන්ට් කෙනෙක්. ඔයා මේ ෂෝට් විසිට් එකකට යන්නේ. ඔයා කියන්න යන්න එපා මම ඇමරිකාව ඉගෙන ගන්න ආසයි. මම ඇමරිකාව ඉගෙන ගන්න තමයි මේ යන්නේ. අන්න එහෙම කියන්න එපා. කියන්නේ මම මේ වර්ක්ෂොප් එකකට යන්නේ මේ පොඩි ප්‍රෝග්‍රෑම් එකක් මට ඉන්වයිට් කරා. මම මොකද එක කම්පිටිෂන් එකකින් ජයග්‍රහණය කරා. එතකොට ඒකේ මෙඩල් එක ඒකේ සර්ටිෆිකේට් එක ගන්න තමයි මේ යන්නේ.
අන්නේ වගේ දෙයක් කියන්නේ. තමුන්ගේ අර long term බලාපොරොත්තු මේ short term දෙයකට කියන්න එපා. ඒව ගාව ගන්නකවත් අවශ්‍යතාවයක් නැහැ. තමුන් යන්නේ මේ කෙටි කාලීන tourist business visa එකකින් කෙටි කාලයක් මාස 6කට අඩු කාලයක් එහෙ ඉඳලා ඒ වැඩේ කරගෙන නැවතෙන්නේ. එතකොට අර තමුන්ගේ long term දේවල් මෙතන එළියට දාන්න කිසිම අවශ්‍යතාවයක් නැහැ වීසා ඔෆිස් ඉස්සරහා. එතකොට වීසා ඔෆිසෙට වෙන වෙන අදහස් එනවා. මෙයා මේ වෙන දෙයකට තමයි මේ සෙට් වෙන්නේ යන්නේ කියලා. ඉතින් ඒක හොඳට මතක තියාගන්න. මේ ප්‍රශ්නේත් තාම පරිස්සමින් සරලව තේරුම් අරගෙන ඒ අහන ප්‍රශ්නෙට උත්තර දෙන්න, ඉල්ලන දේවල් දෙන්න, තියෙන ඔක්කොම එක පාට මේ මිනිස්සයාට දෙන්න එපා වීසා ඔෆිසෙට. හරි? එතකොට මේක තමයි හතරවෙනි ප්‍රශ්නය. What do you do for work? එහෙම නැත්නම් what do you do කියලා ඇහුවොත් ඒ කියන්නේ එතන අදහස් කරන්නේ ඇත්තටම තමුන්ගේ රැකියාව තමයි එතන අදහස් කරන්නේ. එතකොට අපි බලමු ඊළඟ ප්‍රශ්නය මොකක්ද කියලා. පස්වෙනි ප්‍රශ්නය බොහෝ වෙලාවට ඒගොල්ලෝ අහන්නේ are you traveling alone? ඒ කියන්නේ තමුන් තනියෙන්ද මේ ගමන සිද්ධ කරන්න කියලා. ඉතින් ඇත්තටම ඒක ඊටාම සරල ප්‍රශ්නයක්. තමුන් තනියෙන් නම් යන්නේ හිතන්න වර්ක්ෂොප් එකකට, කොන්ෆරන්ස් එකකට, ඒ වගේ දෙයකට නම් කෙලිම කියන්න පුළුවන් yes I travel alone කියලා. සමහර වෙලාවට මෙඩිකල් ට්‍රීට්මන්ට් එකක් වගේ අවස්ථාවක නම් ඉතින් තමුන්ට තව සහකාරයෙක් හරි සහකරුවෙක් අවශ්‍ය වෙන හන්ද ඒක ඒ විදිහට කියන්න. තමුන් ටුවරිස්ට් කෙනෙක් හැටියට ට්‍රැවල් කරනවා නම් සමහර වෙලාවට කණ්ඩායමක් එක්ක වෙන්න පුළුවන් යන්නේ. තමුන්ගේ ගෙදර අය එක්ක වෙන්න පුළුවන් යන්නේ. ඉතින් ඒක ඒ අවස්ථාවේදී ඒ විදිහට පැහැදිලි කරන්න ඕනේ. ඉතින් මේක ඇත්තටම මම නම් දකින්නේ සරල ප්‍රශ්නයක්. මේක ඊටාම අපහසුවකින් තොරව තමුන්ට පැහැදිලිව පිළිතුරු දෙන්න පුළුවන්කම තියෙන්න ඕනි. Are you traveling alone or with family or with a group කියලා අහුවාම ඒකට yes no ආකාරයට ඊටාම කෙටියෙන් පැහැදිලිව උත්තරේ දෙන්න පුළුවන්කම තියෙන්න ඕනි. එතකොට අපි බලමු ඊළඟ ප්‍රශ්නය 6 වෙනි ප්‍රශ්නය මොකක්ද කියලා. දැන් 6 වෙනි ප්‍රශ්නේ ඇවිල්ලා do you have family in the US? දැන් මෙන්න මෙතන තමයි හුඟ දෙනෙක්ට ගැටලුවක් ඇති වෙන්න පුළුවන්. දැන් අපි ඊළඟට බලමු 6 වෙනි ප්‍රශ්නය. 6 වෙනි ප්‍රශ්නේ ඇවිල්ලා do you have family in the US? දැන් මේක තමයි සමහර අයට ගැටලුවක් ඇති වෙන්න පුළුවන්. මොකද අපි අර ඇප්ලිකේෂන් එක ෆිල් කරනකොට මුලින් ඒකෙත් අහනවා ඕගොල්ලන්ට ඉන්නවද ඕගොල්ලන්ගේ රිලටිව්ස්ලා ඉමිඩියේට් ෆැමිලි මෙම්බර්ස්ලා ඇමරිකාවේ ඉන්නවද කියලා එතන අහනවා. එතකොට ඔයා ඉන්ටර්විව් එකට යනකොට ඒ වීසා ඔෆිසර් ඔයාට අර කවුන්ටර් එකට කෝල් කරාම ඒ වීසා ඔෆිසර් ඔයාගේ ඒ ඩීටේල්ස් ඒ ඔන්ලයින් එයාගේ සිස්ටම් එකෙන් පේනවා. ඉතින් ඔයාට බොරු කියන්න බෑ. බොරු කරන්න එපා. ඉතින් ඒ නිසා ඇත්තටම තමුන්ට කවුරුත් නැත්නම් ඊටාම පහසුයි මේකට නෝ කියලා කෙලින්ම ප්‍රකාශ කරන්න පුළුවන්. කවුරුත් නැහැ ඇමරිකාවේ දන්න කියන කවුරුත් නැහැ. මම මේ ටුවරිස්ට් කෙනෙක් හැටියට යන්නේ. එහෙම නැත්නම් මම ස්ටුඩන්ට් කෙනෙක්. මට මේ විශ්වවිද්‍යාලයේ මෙහෙම ප්‍රෝග්‍රෑම් එකකට සම්බන්ධ වෙන්න අවස්ථාව හම්බෙලා තියෙනවා. මම මේ ක්‍රීඩකයෙක්. එතකොට මේ ක්‍රීඩාවට යන්නේ සංගීතඥයෙක්. මේ අර සංගීත සංදර්ශනයකට සහභාගී වෙන්නේ යන්නේ. ඉතින් ඒ වගේ ඒක ඊටාම් පහසුවෙන් ඒක පැහැදිලි කරන්න පුළුවන්. නෑ මන් දන්න කවුරුත් නැහැ. මේ එහෙම මගේ නෑදෑ වෙන කට්ටිය නැහැ. ෆැමිලි මෙම්බර්ස්ලා නැහැ. කියලා ඒක පහසුවෙන් පැහැදිලි කරන්න පුළුවන්. දැන් ෆැමිලි මෙම්බර්ස්ලා ඉන්නවා නම් අන්න එතන තමයි මේ එතකොට yes කියලා ඔයා මේකට පිළිතුරු දුන්නොත් ඉතින් එතෙන්දි පැහැදිලි කිරීම සිද්ධ කරන්න වෙනවා. අන්න ඒක තමයි එතන තමයි ටිකක් ගැටලුකාරී සහගත තත්ත්වයක් උදා වෙන්න පුළුවන්. මොකද ඒගොල්ලෝ එතකොට බලන්නේ දැන් කවුද ඉන්නේ? අයියාද ඉන්නේ? අක්කාද ඉන්නේ? අම්මාද තාත්තාද ඉන්නේ? එතකොට මෙයා ඇමරිකාවට ගිහිල්ලා නවතින්න තියෙන ඉඩකඩ මොකක්ද? ආයි ලංකාවට එන්නේ නැති වෙයිද? කියන එක අන්න එතෙන්දී ඒගොල්ලෝ පැහැදිලි කරනවා. ඉතින් එතකොට තමයි එහෙම ඇහුවොත් එතකොට තමුන් කියන්න ඕනේ ඒ තමුන්ගේ මේ ෆැමිලි විවාහ වෙලා නම් ඉන්නේ. ඒ විවාහ වෙලා ඉන්න භාර්යාව, දරුවෝ ඉන්නේ මෙහෙ. මට හොඳ ජොබ් එකක් තියෙනවා. මේ මගේ මිල මුදල්. ඉතින් එතකොට අන්න ඒව තමයි එතකොට ඉදිරිපත් කරන්න ඕනේ. නෑ මම මේ යන්නේ මේ මගේ වැඩේ කරගන්න. ඊට පස්සේ මම නැවතත් මේ මගේ රටට එනවා කියන එක ඒගොල්ලන්ට ස්ථිර වෙන විදිහට ඒ කන්වින්ස් වෙන විදිහට ඒක කතා කරන්න ඕනේ. ඉතින් ඒව ඔක්කොම
අර ඒ ප්‍රශ්නය අනුව තමයි දැන් නෝ කියලා කිව්වට පස්සේ ආයේ එයා අහන්නේ නැහැ. yes කියලා කිව්වොත් තමයි ඊට පස්සේ අර ප්‍රශ්න අහන්න ගන්න එකින් එක. එතකොට ඒකටත් ඉතා කෙටියෙන් සරලව පිළිතුරු දෙන්න eye contact කොයි වෙලාවෙත් තියාගන්න, කලබල වෙන්න එපා. ඒ පුද්ගලයාට eye contact තියාගෙන ප්‍රසන්න මුහුණෙන් යුතුව ඒ පිළිතුරු සපයන්න. ඉතින් මේක සමහර අයට මම දන්නවා ප්‍රශ්නයක් වෙනවා. ඒගොල්ලෝ කියනවා ඒගොල්ලන්ගේ නෑදෑයෙක් ඉන්නවා. ඊට පස්සේ ඉතින් අර තහවුරු කරන්න ඕනේ මං නෑදෑයි හිටියට. නෑදෑය ඉන්නේ ඇමරිකාවේ වෙන පැත්තක. මම යන්නේ මේ නිව්යෝක් වලට යන්නේ. නෑදෑය ඉන්නේ කැලිෆෝනියාවේ. මට කිසි මේකක් නෑ. මම මගේ වැඩේ කරගෙන මේ යනවා. මං මේ නෑදෑය බලන්න යන්නේ නැහැ. හැතැක්ම 3000 4000 ගාණක් ට්‍රැවල් කරලා කැලිෆෝනියාවට යන්න අවශ්‍යතාවයක් නැහැ. අන්න එහෙම ඒවා පවසන්න පුළුවන්කම තියෙන්න ඕනේ ඉතා පැහැදිලිව. එතකොට අපි බලමු ඊළඟට 7 වෙනි ප්‍රශ්නේ මොකක්ද කියලා. 7 වෙනි ප්‍රශ්නේ have you been in the US before? ඒ කියන්නේ තමුන් ඇමරිකාවට කලින් ගිහිල්ලා තියෙනවද කියලා. එතකොට ඒකටත් ඊටාම තමුන්ට සරලව පැහැදිලි මේ වූ පිළිතුරු දෙන්න පුළුවන්. තමුන් ගිහිල්ලා නැත්තම් කෙලින්ම no කියලා කියන්න. ගිහිල්ලා තියෙනවා නම් yes I have been to USA before කියලා එතන පැහැදිලි කරන්න පුළුවන්. මේ බලන්න මම ටුවර් එකකට ගියා. මම මේ හරි වෙලාවට හරි දවසට ඒ ඇමරිකාවෙන් පිටත් වෙලා ආයි නැවතත් මගේ රටට ආවා. මේ බලන්න මගේ පාස්පෝර්ට් එකේ ඔක්කොම තියෙනවා කියලා. එයාට ඉතින් පාස්පෝර්ට් එක දෙනවනේ මුලින්ම. එතකොට එයාට ඒවා චෙක් කරන්න පුළුවන් ඔක්කොම. මේ ප්‍රශ්නේත් අර DS 160 එකේ අහන ප්‍රශ්නයක්. ඔයාගෙන් අහන ඔයා කලින් ඇමරිකාවට ට්‍රැවල් කරලා තියෙනවද? මොන කාලෙද ගියේ? එතකොට දුන්න වීසා එකේ වර්ගය මොකක්ද? ඒ වගේ අහනවා. ඉතින් එතකොටත් මෙතනත් ඊටාම කෙටියෙන් හරියටම yes no answer එකක් දෙන්න පුළුවන්. yes කියලා දුන්නොත් මෙන්න මෙතන දුන්නොත් ඒගොල්ලෝ ඊට පස්සේ ඒකෙන් මේ follow up questions වගේ අහන්න පුළුවන්. හරි? follow up questions අනිවාර්යෙන්ම අහන්න පුළුවන්. මේ මොකටද ගියේ? මොන වීසා තත්ත්වෙන්ද ගියේ? ඔයා මේ හරි වෙලාවට ආවද? අන්න ඒවයි තිබ්බොත් හිතන්න දැන් එහෙම ගිහිල්ලා ඔයා මේ ඒ වීසා එක ඉවර වෙලත් ඇමරිකාව ඉඳලා එහෙම ආවනම් යන්නේ එතකොට ලොකු ගැටලු ඇති වෙනවා. ඉතින් එහෙම නැත්නම් කිසි බයක් නැහැ, කිසි ප්‍රශ්නයක් නැහැ. මේ ප්‍රශ්නෙට ඊටාම කෙටියෙන් සරලව ඔයගලන්ට උත්තරේ දෙන්න පුළුවන්කම තියෙනවා. ඊට පස්සේ අපි 8 වෙනි ප්‍රශ්නය, අවසාන ප්‍රශ්නය මොකක්ද කියලා බලමු. 8 වෙනි ප්‍රශ්නය whom will you be staying with? ඒ කියන්නේ ඇමරිකාවට ගියාම මේ කෙටි කාලීන තමුන්ගේ බිස්නස් ට්‍රිප් එකක්, ටුවරිස්ට් ට්‍රිප් එකකට තමුන් කායකද ඇමරිකාවේ ජීවත් වෙන්නේ ඒ කාලය තුල. එතකොට තමුන් ඇත්තටම ඇමරිකාවේ දන්න කවුරුත් නැත්නම් තමුන්ට කියන්න පුළුවන් හොටෙල් එකක තමයි ඉන්නේ. එහෙම නැත්නම් ඒ යුනිවර්සිටි ඩෝමිටරි ඒ වගේ යුනිවර්සිටි එහෙම නැත්නම් ඒ ස්කූල් ඒගොල්ලෝ දෙන ඇකොමඩේෂන්ස් වල තමයි මම ඉන්නේ. ඒ වගේ දෙයක් එතන පවසන්න පුළුවන්. එතකොට තමුන් මෙඩිකල් ට්‍රීට්මන්ට් එකකට යනවා නම් ඒ තමුන් ඒ ස්පිරිතාලේ නැවතිලා ඉන්නවා. තමුන්ගේ සහායට ඉන්න එක්කන සමහරවිට ළඟ තියෙන හොටෙල් එකක නැවතිලා ඉන්නවා. ඒ වගේ දෙයක් මේ ඊටාම පහසුවෙන් පවසන්න පුළුවන්. දැන් තමුන් ට්‍රැවල් කරනවා නේ. එතකොට පෙන්නන්න පුළුවන් මම නිව්යෝක් වල මේ හෝටලේ ඉන්නවා. ඊට පස්සේ මම තව චිකාගෝ වලට යනවා. මෙන්න මේ හෝටලේ ඉන්නවා. එහෙම ඒව අර බුකින් කරනවනේ ඔන්ලයින්. එතකොට ඒව මේ පැහැදිලිව ඉදිරිපත් කරන්න පුළුවන් ඇහුවොත් ඒගොල්ලෝ. දැන් සමහර වෙලාවට දැන් වෙඩින් එකකට යනවා. එහෙම නැත්නම් තමුන් දන්න කෙනෙක්ගේ ග්‍රැජුවේෂන් එකකට යනවා. යුනිවර්සිටි හරි ස්කූල් ග්‍රැජුවේෂන් එකකට. අන්න එතකොට තමුන්ට කියන්න ඕනේ මම දන්නා ඉන්නවා ඇමරිකාවේ. මම මේ ඒගොල්ලන්ගේ ගෙදර තමයි නවතින්නේ. මාව ස්පොන්සර් කරනවා මගේ මල්ලි, මගේ අයියා. මම ඒගොල්ලන්ගේ ගෙදර නැවතිනවා. ඊට පස්සේ මම මගේ වැඩේ කරගෙන ඒ වැඩේ කටයුතු කරගෙන මං ආයි මගේ රටට එනවා. අන්න එහෙම ඊටාම කෙටියෙන්ුත් ඒක පැහැදිලි කරන්න පුළුවන්. එතන අර තියෙන විශ්වාසයෙන් කතා කරන්න, නිකන් ගොත ගහන්න යන්න එපා. විශ්වාසයෙන් මූණ බලාගෙන අයි කන්ටැක්ට් තියාගෙන කතා කරලා ඒ එන ප්‍රශ්න වලට ඊට පස්සේ පිළිතුරු දෙනවා. ඒගොල්ලන්ට කොයි වෙලාවෙත් ඕගොල්ලෝ අඟවන්න ඕනි මම මගේ වැඩේ කරගෙන ආයි නැවතත් මගේ රටට එනවා කියන එක තමයි මෙතන මේගොල්ලෝ තහවුරු කරගන්න ඕනේ. මොකද හේතුව ඔයා මේ ඇප්ලයි කරන්නේ non immigrant visa එකක්, tourist business visa B1 B2 visa එකට තමයි මේ ඇප්ලයි කරන්නේ.
දැන් මං වෙන වීසාක් තියෙනවා මං ඒව ගැන පස්සේ කතා කරන්නම්. නමුත් මේ අවස්ථාවේ non immigrant visa. ඒකෙත් B1 B2 වීසා ඒක කෙටි කාලීන මාස 6ක් වගේ තමයි වීසා එක ඒ කියන්නේ ඒ වැඩේ කරගන්න තමුන්ට තියෙන්නේ නේ. නමුත් වීසා එක සමහරවිට ඊට වඩා මේ ඒගොල්ලෝ දෙනවා. නමුත් මාස 6ක් වගේ ඇතුළත ඒ ටුවරිස්ට් වැඩේ කටයුතු කරගෙන කෙටි කාලයකින් ඒ වැඩේ කටයුතු තමුන්ගේ රටට නැවත එනවා කියන එක තමයි මේ B1 B2 වීසා වලින් කියන්නේ. එතකොට මේ අවස්ථාවේදී ඔයගොල්ලෝ ඉදිරිපත් කරන්න ඕනේ මම මගේ වැඩේ කරගෙන ආයි නැවතත් ලංකාවට එනවා. මට කිසිම අවශ්‍යතාවයක් නැහැ ওই රටේ ජීවත් වෙන්න. අන්න ඒක තමයි මෙතෙන්දි කියන්නේ. ඉතින් මෙන්න මේවා තමයි අහන ප්‍රශ්න. ඉතින් මෙතනින් මේක අවසන් වෙනවා මේ ප්‍රශ්න 8. ඉතින් බොහෝ වෙලාවට ඒ ඉන්න වීසා ඔෆිස් අනුව පොඩි දේවල් වෙනස් වෙන්න පුළුවන්. ඕගොල්ලෝ දෙන පිළිතුරු අනුව තව follow up questions වෙනස් විදිහකට අහන්න පුළුවන්. නමුත් ප්‍රධාන විදිහට මෙන්න මේ ප්‍රශ්න 8 තමයි ඕගොල්ලන්ගෙන් ඔය වීසා ඔෆිසර් ඒ වීසා ඉන්ටර්වියු එකට ගිහාම අහන්නේ. එතකොට දැන් මේවට සම්බන්ධ වෙන ડોකියුමන්ට්ස් උත් ඕගොල්ලෝ ලෑස්ති කරගෙන තියාගන්න. නමුත් ඒ වීසා ඔෆිසර් ඉල්ලුවොත් විතරක් ඒවා ඉදිරිපත් කරන්න. ඒවයි තියෙන කරුණු කාරණා හරියට දැනගන්න. මොකද ගොත ගහන්න යන්න එපා. කරුණු කාරණා වැරදි නම් එයාට සැකයක් ඇති වෙලා එයා තවදුරටත් ඒවා හාරවුස්සන්න පුළුවන්. එතකොට එතන ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඒ නිසා ඊටාම කෙටියෙන් සැකවෙන් පිළිතුරු දෙන්න direct questions වලට direct answers දෙන්න. එතකොට මේක ගැටලුවක් නැතුව ඕගොල්ලන්ට මේ වීසා ඉන්ටර්වියු එක ජය ගන්න පුළුවන්. ඉතින් මම ප්‍රාර්ථනා කරනවා ඕගොල්ලෝ එහෙම යනවා නම් ඒ වීසා ඉන්ටර්වියු එක සර්ව ප්‍රකාරයෙන් සාර්ථක කරගෙන ජය අරගෙන ඇමරිකාවට ඇවිල්ලා විසිට් එකක් දාන්න. ඒ හැකියාව ලබා ගන්න මෙහි බලන්න මෙහි තියෙන දේවල් දැනගෙන පස්සේ ලංකාවට ගිහලා ඊට පස්සේ වා කැමති නම් ඊට පස්සේ ඉමිග්‍රන්ට් වීසා එකක් හරහා කොහොමද ඇමරිකාවට එන්නේ කියන එකත් ඕගලන්ට බලා ගන්න පුළුවන්. ඉතින් මගේ channel එකේ මට පුළුවන් විදිහට ඒ අප්ඩේට්ස් එහෙම දාන්න. ඉතින් මම මෙතනින් මේ ප්‍රශ්න 8 සාකච්ඡා කරන එක ඉවර කරනවා. එතකොට ඕගලන්ට මොනවා හරි ගැටලු තියෙනවා නම් මට ඉදිරිපත් කරන්න මම ඒවට පිළිතුරු සපයන්න. එහෙනම් මම මේ ක්ලිප් එකෙන් අද ඕගොල්ලෝ එක්ක සමුගන්නම්. එහෙනම් ඕගලන්ට සුබ දවසක්.